දෙවෙනි කාරණාව ලියන්න. DNS හි ප්‍රධාන කාර්ය වන්නේ DNS හි ප්‍රධාන කාර්ය වන්නේ DNS හි ප්‍රධාන කාර්ය වන්නේ වෙබ් ලිපිනයක් IP ලිපිනයක් බවට පරිවර්තනය කිරීමයි. DNS ප්‍රධාන කාර්ය වන්නේ වෙබ් ලිපිනයක් IP ලිපිනයක් බවට පරිවර්තනය කිරීමයි. කොබෝලේ මයික් එක ඔෆ් කරන්න. තුන්වෙනි කාරණාව කිසියම් පුද්ගලයෙකුට වෙබ් අඩවියකට පිවිසීමට අවශ්‍ය නම් කිසියම් පුද්ගලයෙකුට වෙබ් අඩවියකට පිවිසීමට අවශ්‍ය නම් මුලින්ම සිදු කළ යුත්තේ අදාළ වෙබ් අඩවිය ගබඩා කොට ඇති පරිගණකයේ IP ලිපිනය සොයා ගැනීමයි. මේ සඳහා ගබඩා කොට ඇති පරිගණකයේ IP ලිපිනය සොයා ගැනීමයි. මේ සඳහා DNS සමග සම්බන්ධ වීම සිදු කළ යුතුය.
DNS සමග සම්බන්ධ වීමයි. හරි දැනට ඔය ලක්ෂණ තුන ඔහොම තියාගන්න. ඊට පස්සේ පොඩි රූපයක් තියෙනවා. මේ රූපයට අදාළ මාතෘකාව ලියාගමු. තව අනුමාතෘකාවක් තියෙනවා ලියන්න මෙහෙම. වසම් නාම මේ අනුමාතෘකාව ලියන්නේ වසම් නාම සේවා. මං ෂෙයා කරන්නම් නමනේ. ඒක ලේසි මට. මේ තියෙන නම වසම් නාම සේවා අනුග්‍රාහක සේවාදායක දූරාවලිය. වසම් නාම සේවා අනුග්‍රාහක සේවාදායක දූරාවලිය. ඉංග්‍රීසි නමත් ඔය එක්කම ලිව්වොත් තමයි හොඳ. ඉංග්‍රීසි නමත් ඔය එක්කම ලිව්වොත් තමයි හොඳ. හරි. එතකොට මට ඕන කරන රූපය මේක. හරි. ඕන කරන රූපය මේක ටිකක් සංකීර්ණ රූපයක්. සංකීර්ණ රූපයක් මේක. මම මේක පොඩ්ඩක් මේක අඳින්න ගියොත් එම බයක් විතර යනවා ඒකයි වැඩි. අඳින ටිකක් වෙලා යනවා මේක. සෑහෙන දේවල් ගොඩක් මේක ඇතුලේ තියෙනවා. කෙටියෙන් අඳිමු මම වෙනම අඳින්නම්. මම. හරි. මෙතන තියෙනවා කියලා හිතන්න. ISP DNS මම පැහැදිලි කිරීම කරන්නම්. ISP DNS එක මෙතන තියෙනවා. මෙතන තියෙනවා top level DNS එක. හරිද? මෙතන තියෙනවා root level DNS එක. DNS ප්‍රධාන වර්ග 3ක් තියෙනවා මෙතන. හරි. DNS ප්‍රධාන වර්ග 3ක් තියෙනවා. ISP DNS එක කියලා එකක් තියෙනවා, top level DNS එක කියලා එකක් තියෙනවා, root level DNS එක කියලා තව එකක් තියෙනවා. හරි. එතකොට අපිට මෙතනදී ඕන වෙන්නේ ඔයගොල්ලොන්ට කතා කරන්න තියෙන්නේ මෙන්න මේ දෙන්නා ගැන. මෙයා ගැන ලොකු සඳහනක් නැහැ. මේ දෙන්නයි අපිට ඕන වෙන්නේ. මෙයා සහ මෙයා. හරි. අපි කියන්න යනවා කොහොමද වෙබ් සර්ච් කරාම අපි මොනවා හරි සර්ච් එන්ජින් එකකින් හොයාගෙන අදාළ වෙබ් පිටුවට යද්දී අපි සම්පූර්ණ කරන පියවර ටික ලියලා තියෙනවා. ඒක අපි සාකච්ඡා කරන්න ඕනේ සිලබස් එකේ මේ පියවර ටික දීලම තියෙනවා. ඒ හින්දා අඩුපාඩුවක් ඒක කතා කරේ නැත්තම් ඒකට අදාළව තමයි මම මේ රූපය පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. ISP DNS එකයි මෙන්න මේ තුන ගැන මම කෙටියෙන් කිව්වොත්. හරි. ISP DNS එක කියලා කියන්නේ අපේ අන්තර්ජාල සේවා සැපයුම්කරුවෝ ඉන්නේ. මොබිටෙල් වෙන්න පුළුවන්, ඩයලොග් වෙන්න පුළුවන්, SLT වෙන්න පුළුවන්, හච්, එයාටෙල්, ලංකාබෙල් ඕන එකක්.
උංගාවත් තියෙනවා DNS එකක්. හරි උංගාවත් තියෙනවා DNS එකක්. ඊට අමතරව top level DNS කියලා කියන්නේ .com DNS එක වෙන්න පුළුවන් .net DNS එක වෙන්න පුළුවන් මේක ප්‍රධාන කොටස් කීපයකට බෙදෙනවා මම මේ වෙලාවේ ඒක කියන්න යන්නේ නැහැ ඒක කියන්න පල්ලෙහා අවස්ථාවක් එනවා මම එතනදී කියන්නම් මේ රූපය ගැන දල අවබෝධයක් ගන්නකො ඒ ඇති දැනට root level DNS ලෝකය පුරා තියෙන්නේ 13යි කියලා තමයි කියන්නේ root level DNS ලෝකය පුරා 13යි තියෙන්නේ ඒකෙන් 10ක් ඇමරිකාවට අයිතිලු එකක් ජපානයට එකක් ස්වීඩනයට එකක් එංගලන්තයට අයිතිලු හරි මම තුන් දෙනා ගැනම පොඩි කෙටි විස්තරයක් මේ කිව්වේ ISP-DNS යටම ඉන්නවා එයා තමයි අපේ ලංකාවේ අන්තර්ජාල සේවා සැපයුම්කරුවෝ ගාව තියෙන DNS එක හරි Mobitel Dialog SLT Hutch ඒ ඕන එකක් හරි ඊට පස්සේ top level ඒ කියන්නේ .com .net .lk .biz ඔහොම ඒවට අදාළ වෙන වෙනම DNS තියෙනවා හරි දැන් මෙතනත් Mobitel එකට වෙනම DNS එකක් Dialog එකට වෙනම එකක් එහෙම DNS තියෙනවා වෙන වෙනම හරි වෙන වෙනම තියෙනවා කියන්නේ අන්තර්ජාල සේවා සැපයුම්කරුවෝ අපේ ලංකාවේ 6 දෙනෙක් ඉන්නවා නම් උන්ට DNS 6ක් තියෙනවා top level domain 100ක් තියෙනවා නම් ඒ 100ට DNS 100ක් තියෙනවා මේ ගැන කතා කරන්නේ නෑ විස්තර ඇතුව හරි මේකේ DNS සේරම 13යි තියෙන්නේ 10ක් ඇමරිකාවට එකක් ජපානයට එකක් ස්වීඩනයට සහ එකක් එංගලන්තයට අයිති 13ක් තියෙනවා හරි මේ රූපය ටිකක් ඇඳගන්න රූපය ටිකක් ඇඳගන්න මෙන්න මේක ලියන්න යන්න එපා මම මේක විස්තරේදී කියන්නම් මේ ටික ලියන්න මේවා අවුලක් නෑ මේවා අවුලක් නෑ හරි මේ රූපය දල සටහනක් විදියට අඳින්නකෝ අර තිබ්බ රූපය අඳින්න ටිකක් අමාරුයි ඒක විස්තර වැඩි
ඇඳලා ඉවර ඇති. ලියන්න පහලින් මම මේ රූපය ගැන පොඩි පැහැදිලි කිරීමක් ලියන්න උත්සාහ කරන්නේ. මෙහෙම ලියන්නකෝ. මෙන්න මෙතෙන්ටත් පොඩ්ඩක් ලියා ගන්නවාද ISP DNS වගේම මේකට තව නමක් කියනවා ළමයි local DNS කියලා. local DNS. ඒකත් චුට්ටක් ලියන්න ඔතෙන්ට local DNS. local DNS. පළවෙනි තරුව විදියට ලියන්න මෙහෙම. පළවෙනි තරුව විදියට ලියන්න. ජැක්සන් කරන්න. පළවෙනි තරුව විදියට ලියන්න. මුල්ම DNS පද්ධතිය මුල්ම DNS ඇත්තේ පද්ධතිය ඕනෙත් නෑ. මුල්ම DNS ඇත්තේ අප භාවිතා කරන අන්තර්ජාල සේවා සැපයුම් කරුවන්ටය. මුල්ම DNS ඇත්තේ අප භාවිතා කරන අන්තර්ජාල සේවා සැපයුම් කරුවන්ටය. වරහන් ඇතුළේ එතනත් ලියන්න local DNS. sorry ඉන්න පොඩ්ඩක්. අන්තර්ජාල සේවා සැපයුම් කරුවන්ට කිය දැන් පල්ලෙහා ලියන්න බෑ. උන්ට කියන කෙටි නම ඔතන පොඩ්ඩක් ලියා ගන්න ISP. ISP. Internet Service Providers. ISP. ඔය නමත් පොඩ්ඩක් ලියලා ඔතන වරහන් ඇතුළේ ලියන්න DNS කියලා. sorry. local DNS. හරි. වාක්‍ය ලියලා ඉවර වෙලා වරහන් ඇතුලේ කරුණු දෙකක් ලියන්න. වරහන් දෙක කරුණු දෙකක් ලියන්න ඕනේ. ඉන්ටර්නෙට් අන්තර්ජාල සේවා සැපයුම් කරුවන්ට කියන කෙටි නමත් ලියන්න ඕනේ ISP කියලා. ඊට අමතරව ඔය කියන DNS එකට අපි විශේෂයෙන් නමක් කියනවා local DNS කියලා. ඔකත් ලියන්න ඕනේ. පළවෙනි තරුව හරි ඈ. පළවෙනි තරුව හරි. දෙවෙනි තරුවට එන්න. දෙවෙනි තරුවට එන්න. දෙවෙනි තරුවට එන්න. ලියන්න මෙහෙම දෙවෙනි තරුවට. ඉන්පසු ඉහළ මට්ටමේ වසම්නාමයන් සහිත ඉන්පසු ඉහළ මට්ටමේ වසම්නාමයන් සහිත සේවාදායකයන් අන්තර්ගත වේ
වරහන් ඇතුලේ ලියන්න. වරහන් ඇතුලේ ලියන්න. top level domains. කෙටියදුම TLD. කෙටියදුම TLD. ඒකටම ලියන්න. ඒක ඒ තරුවටම ලියන්න මෙහෙමත්. එය පහත පරිදි කොටස් කීපයකට බෙදා දැක්විය හැක. එය පහත පරිදි කොටස් කීපයකට බෙදා දැක්විය හැක. හරි. කොටස් 4ක් බෙදෙනවා ළමයි. කොටස් 4ක් බෙදෙනවා. ඉස්සෙල් ඕගොල්ලෝ ඒක එකින් එක ලියා ගන්න බලමුනේ. දැන් මේ මම කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න ලියන්න කලින් චුට්ටක් අහන්නකෝ. දැන් මෙන්න මේ ලෙවල් එකේ තමයි මේ පැහැදිලි කිරීම යන්නේ තාම මේ ලෙවල් එකේ. මේ ගැන තමයි තාම මේ කියන්නේ. මෙහෙම උදාහරණ දෙකක් ලියලා සරලව කිව්වට මූ බෙදෙනවා කොටස් 4කට. කොටස් 4කට මූ බෙදෙනවා. ඒ 4 ගැනයි මේ කියන්න යන්නේ. හරි. ඒ 4 ගැනයි කියන්න යන්නේ. ඉස්සෙල්ලාම එක හරි පළවෙනි තරුව හරි දාන්න. original TLD. original TLD. original top level domain කියන එකයි අදහස. original top level domain. මේකට අයිති වෙනවා .com .lk පොඩ්ඩක් ඉන්න එපා .lk ලියන්න එපා. .com අයිති වෙනවා. එතනින් ගියාම .gov අයිති වෙනවා. .gov .net ඕවා තමයි අයිති වෙන්නේ මේකට. එක වර්ගයක් ඕක. original TLD. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරන සාමාන්‍ය ඉහළ මට්ටමේ වසම් නාම ටික තමයි ඕකට අයිති වෙන්නේ. .com .gov .net වගේ ඒවා. original TLD එක. දෙවැනි එකට එනවා. දෙවැනි එකේ country code TLD කියලා එකක් තියෙන්නේ. country code TLD. country code TLD. මේකට අයිති වෙනවා අපි දන්න රටවල් වල නම් ඇතුළත් ඒවා. .lk .sg සිංගප්පූරුව .jp ජපානය .us ඇමරිකාව වගේ දේවල් අයිති වෙනවා. මේකට තව ගොඩාක් තියෙනවා ඈ ලියන්න. දෙවැනි එකට අයිති වෙනවා country code TLD එක .lk .sg .jp .us මං හතරයි ලියුවේ. තව ලියන්න පුළුවන්. දෙකක් හරි. දෙකක් හරිනේ. තුන්වෙනි එකට එන්න. තුන්වෙනි එකට ලියන්න ERA generic TLD. ERA generic TLD ඕකට ප්‍රධාන වශයෙන් තියෙනවා .biz කියන එකයි .info කියන එකයි. දෙකයි දාලා තියෙන්නේ .biz සහ .info. ඔය තුන්වෙනි වර්ගය. ඊළඟ එක අවසාන එක geographic.
ඒ කියන්නේ භූගෝලීය බෙදීමක් කියන එක. ඔහොම බෙදිලා තියෙනවා ළමයි .asia කියලා එකක් තියෙනවා. .london කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ භූමිය අණුව බෙදෙනවා කියන එකයි මේකේ අදහස. හතරම මම ලියලා තියෙනවා. ඔය හතර කලබල නැතුව ලියා ගන්නකෝ ඉස්සෙල්ලා. මේ ඒසියා කියන එක හරියට ලියන්න චමෝද ඒසියා කියලානේ. එන්න මුකුත් ලියන්න එපා. හරි. ඒ තරුවත් හරි. ඒ තරුවත් හරි. රූපයට අදාළ තරු නෙමෙයි අපි දාන්නේ. ඇඳපු රූපයට තව එක තරුවක් තියෙනවා. මම දැන් තරු තුනෙන් පැහැදිලි කරන්න යන්නේ අර ලෙවල් 3 ගැන. පළවෙනිම තරුවෙන් කිව්වා ISP ලෙවල් එක ගැන. දෙවෙනි තරුවෙන් කිව්වා টොප් ලෙවල් එක ගැන. ඊට අමතරව දැන් කියන්නේ යන්නේ ඉහළම එක්කෙනා රූට් ලෙවල් එක ගැන. හරි. ඒකට ලියන්න මෙහෙම. ඒකට ලියන්න මෙහෙම. මම රෙකෝඩ් කරන්නේ මොන රෙකෝඩින්ද කියලා අහනවා. ඇයි ස්ක්‍රීන් රෙකෝඩින් බලමු බං. මම මේ රෙකෝඩ් කරන්නේ පළමු වතාවට මේක. රෙකෝඩ් වෙනවා කියලා ෂුවර් ස්ක්‍රීන් එක රෙකෝඩ් වෙලා අනිවාර්යයෙන් වොයිස් එක රෙකෝඩ් වෙලා තියෙන්නේ. ඒකත් එක්ක ස්ක්‍රීන් රෙකෝඩින් යනවද කියලා මට තාම දන්නේ නැහැ. සේව් වෙලා තියෙන එක බලන්න ඕනේ. මම රෙකෝඩ් කළාම නැහැ. පළමු වතාවට මේ රෙකෝඩ් කරන්නේ. හරි. මම ඒ වැඩේට කැමති නෑ ළමයි. ඒ කියන්නේ රෙකෝඩ් එක තිබ්බනම් ඇති ළමයින්ට. රෙකෝඩ් එක ගෲප් එකට දැම්මනම් මට තනියෙන් උගන්වලා රෙකෝඩ් එක ගෲප් එකට දැම්ම හැකි. ඒක ඉතින් දැන් කෙරෙන්නේ. හරි. තුන්වෙනි කරුණට ලියන්න මෙහෙම තුන්වෙනි දරුවට ඉහලින්ම ඇත්තේ ඉහලින්ම ඇත්තේ ඉහලින්ම ඇත්තේ ඉහලින්ම ඇත්තේ මූල මට්ටමේ මූල මට්ටමේ සේවාදායකයයි මූල මට්ටමේ සේවාදායකයයි මූල මට්ටමේ සේවාදායකයයි වරණතුල ලියන්න root level DNS වරණතුල ලියන්න root level DNS ඒවා A සිට M දක්වා අක්ෂර වලින් ඒවා A සිට M දක්වා අක්ෂර වලින් නම් කර ඇති අතර
මුළු සර්වර් පරිගණක 13කින් සෑදී ඇත. මුළු සර්වර් පරිගණක 13කින් සෑදී ඇත. මුළු සර්වර් පරිගණක 13කින් සෑදී ඇත. ඒකටම ලියන්න ඉන් 10ක් ඇමරිකාවටද ඉන් 10ක් ඇමරිකාවටද ජපානය ස්වීඩනය සහ එංගලන්තයට එක බැගින්ද අයිති වේ. එක බැගින්ද අයිති වේ. එක බැගින්ද අයිති වේ. හරි. එතකොට ඔන්න DNS එකේ ලක්ෂණ ටික බැලුවා. මෙන්න මේ දූරාවලිය ගැන බැලුවා. ඊට පස්සේ තියෙන්නේ අපිට අපි කොහොමද වෙබ් අඩවියකට යද්දී ඔය වැඩේ කෙරෙන්නේ, වෙබ් අඩවියකට අපි යොමු වෙද්දී මොනවද අපි සම්පූර්ණ කරන පියවර ටික කියලා ඉගෙන ගන්නයි මේ යන්නේ ඊළඟට. හරි, මොනවද අපි සම්පූර්ණ කරන පියවර ටික කියලා ඉගෙන ගන්න යන්නේ. වෙබ් අඩවියකට අපි යද්දී මොනවද පියවර. හරි. එතකොට ඒක පොතේ ඔයගොල්ලන්ගේ සිලබස් එකට අදාළ නිර්දේශයේ නෝට් එකක් තියෙනවා පොඩි. හැම එකම ඒකේ නෑ. ඒකේ පොඩි රූපයක් දීලා තියෙනවා. ඇත්තටම හොයලා බැලුවාම ඒ රූපය සහ ඇත්තටම මේ වැඩේ වෙන විදිහ අතර වෙනස්කමක් තියෙනවා. ඇත්තම කිව්වොත් රූපයේ තියෙන එක 100 ප්‍රමාණයක් වැරදි. හරි. රූපයේ තියෙන එක 100 ප්‍රමාණයක් වැරදි. නමුත් දැන් ඉගෙන ගන්න වෙන්නේ මේක. හරි. ඉගෙන ගන්න වෙන්නේ මේක. මම මේ පියවර ටික පැහැදිලි කරලා හරි එකේ රූපයකුත් පෙන්වන්නම්. හරි පියවර ටිකක් මම පෙන්වන්නම්. නමුත් මේ පියවර ටික ඉගෙන ගන්න වෙනවා. පොතේ සහ සිලබස් එකේ ගුරුවත් පොතේ මේක තියෙන නිසා. හරි. ඒ වගේ ඒවා O level වල හැම සෑහෙන්න තියෙනවා. දැනට වෙනස් වෙලා තියෙන තියරි පරණ පොතේ තියෙනවා. හරි. එතකොට අපි උගන්වන්නේ පොත. හරි දේ ඉතින් කියනවා. ඔය එහෙම අවුලක් මේ පාඩමේ තිබ්බ මම කිව්වේ නැහැ. ස්විච් එක සහ හබ් එක අතර වෙනස්කම, ඒ කියන වෙනස්කම නෝට් එකේ දුන්න වෙනස්කමම 100%ක් හරි නැහැ. පොඩි වෙනස්කමක් තියෙනවා ඊට වඩා. ඒක කිව්වේ නෑ මම. සිලබස් එකේ තියෙන එක තමයි ඒ වෙලාවට උගන්වන්නේ. ඒක ලොකු වෙනස්කමක් නොවන හින්දායි කිව්වේ නැත්තේ. දැන් මේක නම් පොඩ්ඩක් කියන්න ඕනේ, මේකේ සෑහෙන ලොකු වෙනස්කමක් තියෙනවා පොතේ තියෙන එකට වඩා ඇත්තම කතාවේ. හරි. එතකොට මාතෘකාව ලියන්න මෙහෙම. පරිශීලකයින් වෙබ් අඩවියක් වෙත පිවිසීමේදී සිදුවන ක්‍රියාවලිය